වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය වින්ද්‍යා කල්පිනී අබේසේකර, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. සීග්‍රයෙන් එන්නත්කරණය සිදු කරන රටවල් අතරින් ශ්‍රී ලංකාව පළමු තැනට. අගෝස්තු මාස 2 වෙනිදා සිට සියලු රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරියට කැඳවේ. සංචාරක කර්මාන්තයට රජයෙන් නව සහන පැකේජ. දිවයිනේම වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්. කිලෝ 80ක තවත් නිල් මැණිකක් රත්නපුර රක්වානෙන් හමුවෙයි. දිරාපත් නොවන ආහාර දවටන අනිද්දා සිට තහනම්. පාලනය කළ නොහැකි ලෙස ආසාදිතයන් ඉහළ ගියහොත් සංචරණ සීමා තවදුරටත්. නිසි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්නයි සෞඛ්‍යාංශවලින් උපදෙස්. ඊශ්‍රායලයේ ජනතාවට කොවිඩ්-19 3වන මාත්‍රාවත් ලබා දී. දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලිය සැප්තැම්බර් 2 වෙනිදා ආරම්භේ. ඊයේ දිනේදී කොවිඩ් මර්ධන එන්නත් 5,15,822ක් ජනතාවට ලබා දී තිබේ. එය මේ දක්වා දිනකදී ලබා දුන් වැඩිම එන්නත් ප්‍රමාණයයි. ඒ අනුව සීග්‍රයෙන් එන්නත්කරණය සිදු කරන රටවල් අතරින් ශ්‍රී ලංකාව පළමු තැනට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය ප්‍රකාශ කරයි. කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයන්ගෙන් 60% පමණ කිසිදු කොවිඩ් මර්ධන එන්නතක් ලබාගෙන නොමැති බව සිදු කළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යවරිය. පසුගිය දවස්වල අපි කරපු විශ්ලේෂණවලදී අපට පේන කාරණයක් තමයි තවමත් මැරෙන අයගෙන් 60%ක් මේ එන්නත් දෙකෙන් එකක්වත් ලබාගෙන නැහැ. අපි පුළුවන් තරමක් එන්නත් සුලභ කරන්නට කටයුතු කරගෙන යනවා. විශේෂයෙන් මේ බස්නාහිර පළාතක වගේ පළාතක අපි ඉල්ලා සිටිනවා. පසුගිය කාලෙ වෙච්ච මරණ විශ්ලේෂණය කරලා බලපුවම 3% විතර ප්‍රමාණයක් තමයි එන්නත් දෙකම අරගෙන මරණයටපත් වෙලා තියෙන්නේ. ඒයිනුත් අපි කියන්නට ඕනි ඒ මරණයට පත් වෙලා තියෙන්නේ විශාල ලෙස රෝගාතුර වෙලා. විශේෂයෙන් වකුගඩු රෝගයෙන් විශාල ලෙස පෙළෙමින් සිටින අය තමයි ඒ මරණයට පත් වෙලා තිබෙන්නේ. ඊටාම සුළු පරිසක් තමයි මරණ ප්‍රතිශතයෙන් බලනකොට එන්නත් දෙකම අරගෙන මරණයට පත් වෙන්නේ. නමුත් මෙතන තියෙන කාරණය 60%ක් කිසිම එන්නතක් ලබාගෙන නැතුව මරණයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි රටේ ජනතාවගෙන් තාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන් අවුරුදු 60ට වැඩි ජනතාවගෙන්, අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන්, අපේ දෙමව්පියන්ගෙන්, අපේ වැඩිහිටියන්ගෙන්, අපේ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා මේ එන්නත අනිවාර්යෙන්ම ලබා ගන්න. අපි මේ කටයුත්ත මෙහෙම කියන්නේ ඔබට ඔබේ ජීවිත රැක ගන්නට අපට තියෙන උවමනාව නිසා. ලබන අගෝස්තු මාස 2 වෙනිදා සිට සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතු සඳහා කැඳවා තිබේ. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා මේ පිළිබඳව රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා දැනුවත් කර ඇත. ඒ අනුව කොවිඩ් රෝගය පාලනය සඳහා කාර්ය මණ්ඩල කැඳවීම සීමා කරමින් සහ නිවසේ සිට රාජකාරී සිදු කිරීමට අදාළව නිකුත් කර ඇති සියලුම චක්‍රලේඛ අවලංගු කෙරේ. සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ජනගහනයෙන් බහුතරයකට කොවිඩ් මර්ධන එන්නත මේ වන විට ලබා දී තිබේ. රාජ්‍ය සේවකයන් බහුතරයක්ද එන්නත්කරණයට ලක් කර ඇති බැවින් රාජ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රමුඛත්වයේ දී යුතු බව ජනාධිපති මාධ්‍යාංශය මගින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ. ඇතිවී තිබෙන ලෝක වසංගත තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය යලි සක්‍රිය තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පහසුකම් අඛණ්ඩව ලබා දෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි. සංචාරක කර්මාන්තය හා ඒ ආශ්‍රිත ශ්‍රේෂ්ඨවල වර්ධනයට අවශ්‍ය වැඩපිළිවෙලට මෙහිදී ප්‍රමුඛත්වය හිමි වෙයි. සංචාරක ශ්‍රේෂ්ඨයට සම්බන්ධ අංශ ගණනාවක් සමග අද පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ඉලක්කගත වැඩපිළිවෙලක් යටතේ සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පහසුකම් සැපීමට රජය කටයුතු කරයි. වසංගත තත්ත්වයක් හමුවේ
මෙරට ක්‍රියාත්මක එන්නත් කරන වැඩපිළිවෙලෙහි ප්‍රගතිය සම්බන්ධයෙන් ලෝකයේ රටවල් දැනුවත් කෙරේ. ශ්‍රී ලංකාවට සංචරණ සීමා පනවා ඇති රටවල් සමග සාකච්ඡා කර එම සීමා ලිහිල් කර ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු ඇත. සංචාරක ආකර්ෂණය ඇතිවන පරිදි සහන පැකේජ හඳුන්වා දීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. කිලෝ 80ක් බර නිල්මැණික් පොකුරක් රත්නපුර රක්වාන ප්‍රදේශයෙන් හමු වී තිබේ. ඊයේ උදෑසන මෙම මැණික් පොකුර සොයාගෙන ඇත. එහි පරීක්ෂණ කටයුතු ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් සිදු කරයි. දිරාපත් නොවන පොලිතීන් වලින් නිෂ්පාදිත ආහාර දවටන භාවිතය අනිද්දා සිට තහනම් කෙරේ. වසරකට ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියකින් තොරව පරිසරයට මුදා හැරෙන පොලිතීන් වලින් නිෂ්පාදිත ආහාර දවටන ප්‍රමාණය මිලියන 5475කි. දිනකට පරිසරයට මුදා හරින පොලිතීන් වලින් නිෂ්පාදිත ආහාර දවටන ප්‍රමාණය මිලියන 15ක් පමණ වෙන බව පරිසර අමාත්‍යාංශය පවසයි. පොලිතීන් වලින් නිෂ්පාදිත නොදිරන ආහාර දවටන භාවිතය තහනම් කිරීමේ ගැසට් පත්‍රය 2017 වසරේදී නිකුත් කෙරිණ. නමුත් වගකිව යුතු අංශ එම තහනම ක්‍රියාත්මක කිරීමට මෙතෙක් සහයෝගය ලබා දී නොමැත. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි එම ගැසට් පත්‍රයට අනුව නොදිරන පොලිතීන් වලින් නිෂ්පාදිත ආහාර දවටන රට තුළ නිෂ්පාදනය බෙදා හැරීම සහ අලෙවි කිරීම තහනම් කෙරේ. මෙම නිෂ්පාදන දිරාපත් වීමට වසර 100ත් 200ත් අතර කාලයක් ගතවන බව අනාවරණ වී තිබේ. සියලුම පොලිතීන් සහ ප්ලාස්ටික් අවසානයේ ජල මූලාශ්‍රවලට එකතු වන අතර එමගින් පරිසරය දූෂණය වේ. බෙන්ගාලබෝක ආශ්‍රිත ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපය තුළ කිලෝමීටර් 65000ක මල මුහුදක් මේ ප්ලාස්ටික් සහ පොලිතීන් සාගරයට එක්වීම නිසා නිර්මාණය වෙමින් පවතින බව 2020 වසරේ නිකුත් කළ පාරිසරික විගණන වාර්තාවේ දැක්වේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ගුරුවරුන්ගේ අයිතීන් වෙනුවෙන් රජය පෙනී සිටින බැවින් නගරවලට ඒකරාශී වී කොරෝනා ව්‍යාප්තියට දායක නොවන ලෙස අමාත්‍ය සී.බී. රත්නායක මහතා සියලු ගුරු සංගම් වලින් ඉල්ලා සිටී. දීර්ඝ කාලයක සිට පැවති ගැටලුවක් නිරාකරණය කර ගැනීමට වසංගතයක් පවතින මෙම කාලවකවානුවේ වර්ජනවල නිරත වීම සුදුසු නොවන බව හෙතෙම අවධාරණය කළේය. එන්නත් කරන ක්‍රියාවලිය සාර්ථකව දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ. කඩිනමින් රට සාමාන්‍ය තත්වයට පත් කරමින් සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියේ අන්තර්ගත කරුණු ක්‍රියාවට නැංවීම රජයේ අරමුණ බව ඔහු පැවසිය. දරුවන් ගැන සිතා වර්ජන අත්හැර රට සංවර්ධනය කිරීමට දායක වන ලෙස අමාත්‍යවරයා සියලු ගුරු සංගම් වලින් ඉල්ලා සිටියේය. ඔහු මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ස්ථානික ගුරුවරයෙකුත් නෙවෙයි. ගුරුවරයෙකු නොවන ඔවුන් දොළොරට කහිනකොට අපේ ගුරුවරුන් දෙවිවරුන්ට වෙන මොකක්වත් නෙවෙයි ඔවුන්ට වෙන්නේ කොරෝනා සහ ඩෙල්ටා වසංගතේ බෝවීම නේද? නිසා මම නැවත වතාවක් ගුරුවරුන්ගේ ඉල්ලීම කරනවා. අපි එක කරමු. ඔබත් එක්ක අපි ඉන්නවා. ඔබත් එක්ක කිසි ගැටලුවක් නැහැ ඉන්නවා. මට අයන්න කියලා දීපු ගුරු දෙවිවරුන්ගේ ඒ දරුවෝ වෙන්න පුළුවන්. නැනසපාදන බුද්ධි කලණය ලබා දෙන තරකදී ඒක රටේ ආර්ථිකයක් හදාගන්න අපි දෙන්නට යනවා. ඔබ අභිමාණයෙන් තියන්න ඕනේ. ඒ අවස්ථාව සලසා දෙන්න ඕනේ. දිනකට පැය 8ක් සේවාව කරන අයට වඩා ගුරුවරුන්ට පැය කීයද දවසකට වැඩ කරන්න තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි මාස 3ක් නිවාඩු තියෙන්නේ කාටද? ඒ වගේම මේ අවුරුද්දේ කොච්චරක් අපි එතෙන්ට ඇවිල්ලා තියෙනවද? නිසා මේ කාරණේදී අපි එකට එකතු වෙලා රට ගොඩ ගැනීම සඳහා දරුවන්ගේ නාමයෙන් ක්‍රියාත්මක වෙමු. ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සඳහා ඇතැම් දේශපාලන පක්ෂ නිදහස් අධ්‍යාපනය සටන් පාඨයක් ලෙස යොදා ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ හිටපු සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා ප්‍රකාශ කරයි. ජාතික ගුවන්විදුලියෙන් විකාශය වූ 10/7 වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. උසස් අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන සියලු දෙනාට එම අවස්ථාව හිමි විය යුතුය. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතින් අනාගත පරම්පරාවට ගුණාත්මක බවින් ඉහළ අධ්‍යාපනයක් ලබා දිය හැකිය. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඊට වෙනත් අර්ථකථනයක් ලබා දී ඇති බව මහාචාර්ය ගාමිණී සමරනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
වෘත්තීය අධ්‍යාපනය ලබා දෙන උපදේශකවරුන්ගේ දැනුම යාවත් කාලීන කරමින් පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. වර්තමාන ලෝකයට ගැලපෙන පරිදි වෘත්තීය පුහුණු විෂය මාලාවන් යාවත් කාලීන කිරීමෙන් අනතුරුව නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ වෘත්තීය අධ්‍යාපනය ලබා දෙන උපදේශකවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක් ඔරුගොඩවත්ත කොරියානු අභ්‍යාස ආයතන පරිශ්‍රයේදී පසුගියදා ආරම්භ විය. මූලික අධීරයේදී විදුලි කාර්මික උපදේශකවරුන් පුහුණු කිරීම ආරම්භේ. මෙම පුහුණු වැඩසටහන නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹිපොළ මහත්මියගේ උපදෙස් පරිදි ත්‍රිතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිසම් සභාව මගින් ක්‍රියාත්මක කරයි. සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වසර 3ක් පුරා සමෘද්ධි ශුද්‍ර මූල්‍ය ගෘහාර්ථික ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණයට ලක් කෙරේ. නිෂ්පාදකයන්ගේ ආදායම් මාර්ග ශක්තිමත් වනතුරු එම අධීක්ෂණ කටයුතු සිදු කරන බව එහි ලේකම් නිල් හපුහින්න මහතා පැවසිය. ජාතික ගුවන් විදුලිය කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරගනිමින් දීර්ඝකාලීනව ආදායම් ඉපිය හැකි මාර්ග ජනතාවට විවර කර දීම මෙහි අරමුණ වෙන බවයි. පළවෙනි අදියර තමයි අපි කිව්වේ ගම්මාන 500. දෙවෙනි අදියරත් අපි ඊළඟ අයවැයත් එක්ක තවත් ගම්මාන 500ක්. අපි බලාපොරොත්තුව තමයි ගම්මාන 1000ක් ලංකාව පුරා ආරම්භ කිරීම. ඒ කියන්නේ විශේෂයෙන්ම කෘෂි කර්මාන්තය, කර්මාන්ත ක්ෂේත්‍රය, ඒ වගේම කාර්මික ක්ෂේත්‍රය, සත්ව නිෂ්පාදන සහ සේවා කියන ප්‍රධාන අංශ පහක් මගින් ලංකාව පුරා මේ නිෂ්පාදන ගම්මාන නැත්නම් නිෂ්පාදන පොකුරු ගම්මාන රට පුරා ව්‍යාප්ත කරලා ඒ මගින් ජාතික නිෂ්පාදනය වැඩි කිරීම තමයි අපේ මූලික බලාපොරොත්තුව වෙන්නේ. රුහුණු ශ්‍රී විෂ්ණු දේවාලයේ 764 වන ඇසළ මංගල්‍ය අද රාත්‍රියේ පැවැත්වෙන කෝල්මුර යාගයේ හෙවත් දේවතොවිලිය සහ හෙට දහවල් පිරිනැමෙන මහා දේවදානයෙන් අනතුරුව නිමාවට පත්වේ. මේ සියලු කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කරන බව බස්නායක නිලමේ චමින්ද වනිගසේකර මහතා ජාතික ගුවන් විදුලියට පැවසිය. මෙහි සජීව තොරතුරු රුහුණු ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කෙරේ. මේළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ඩෙල්ටා වෛරසය සමාජයේ ඕනෑම තැනක පැවතිය හැකි බැවින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි අයුරින් පිළිපැදිය යුතු බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කරයි. මේ වන විට ඩෙල්ටා වෛරස් ආසාදිතයන් 70කට ආසන්න සංඛ්‍යාවක් සමාජයෙන් හඳුනාගෙන ඇත. එමෙන්ම පාලනය කළ නොහැකි තරමින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වූහොත් තවදුරටත් සංචරණ සීමා බලපවත් වෙන බව හෙතෙම ප්‍රකාශ කළේය. කොවිඩ් ආසාදිතයන් 1716 දෙනෙකු අද සුවය ලබා තිබේ. මේ එන්නත් කරන ක්‍රියාවලිය පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඊයේ 29 වන දින කරන ලද ප්‍රතිශක්තිකරණ සංඛ්‍යාව සයිනෝෆාම් පළමු මාත්‍රාව ඊයේ දිනේදී 4,18,494 දෙනෙකුට ලබා දීලා තියෙනවා. සයිනෝෆාම් පළමු මාත්‍රාව ලබා දුන්නු මුළු සංඛ්‍යාව ඒ වන විට 71,88,692ක් ලෙස වාර්තා වෙනවා. සයිනෝෆාම් දෙවන මාත්‍රාව ඊයේ දිනේදී 56,738 දෙනෙකුට ලබා දීලා තියෙනවා. දෙවන මාත්‍රාව ලබාගත් මුළු සංඛ්‍යාව 16,63,421ක් ලෙස වාර්තා වෙනවා. ෆයිසර් එන්නත පළමු මාත්‍රාව 38,430 දෙනෙකුට ඊයේ ලබා දීලා තියෙනවා. මුළු සංඛ්‍යාව එතකොට 1,94,101ක් ලෙස වාර්තා වෙනවා. මොඩර්නා පළමු මාත්‍රාව 2,168 දෙනෙකුට ලබා දීලා තියෙනවා ඊයේ දිනේදී. මුළු සංඛ්‍යාව 7,11,793ක් ලෙස වාර්තා වෙනවා. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. අගෝස්තු 3 වෙනිදා පෙරවරු 10 සිට අගෝස්තු 4 වෙනිදා පෙරවරු 10 දක්වා පැය 24ක කාලයක් වත්තල මීගමු පාරේ කොටසකට, මාබෝල ප්‍රදේශයේ කොටසකට, වැලිකඩ මුල්ල හැන්දල පාර, නායක කන්දිය හන්දිය දක්වා සියලු මාතුරු මාර්ග, අල්විස් ටවුම, මරදාන පාර, පුවක්වත්ත පාර, ගලහදුව සහ කෙරවලපිටිය ප්‍රදේශයේ කොටසකට ජල සැපීම අත්හිටුවේ.
වත්තල ජල සම්පාදන ක්‍රමය මගින් හැඳල පාලම හරහා ජලනල එලීම සහ ප්‍රධාන නල මාර්ගයට සම්බන්ධ කිරීම හේතුවෙන් ජල සැපීම අත්හිටුවන බව ජල සම්පාදන හා ජල අපවහන මණ්ඩලය දැනුම් දෙයි. විදෙස් පුවත්. ඩෙල්ටා වෛරසය චීනයේ සීග්‍රයෙන් පැතිර යන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. චීනයේ නැගෙනහිර ප්‍රදේශයේ ඩෙල්ටා වෛරස් ආසාදිතයන් රැසක් හඳුනාගෙන තිබේ. චීනය තුළ නිරෝධායන නීති දැඩි කර ඇත. කොවිඩ් වෛරසයේ සීග්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ නගර රැසක්ද මේ වන විට අගුළු දමා තිබේ. ගැබිනි මව්වරුන් කඩිනමින් කොවිඩ් මර්ධන එන්නත ලබාගත යුතු බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. ඩෙල්ටා වෛරස් ප්‍රභේදය එරට සීග්‍රයෙන් ව්‍යාප්ත වේ. ගත වූ කාලය ඇතුළත කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් 171 දෙනෙකු හඳුනාගෙන ඇත. නමුත් ඔවුන් කිසිවෙකු කොවිඩ් මර්ධන එන්නත ලබාගෙන නොමැති බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පවසයි. ඊශ්‍රායල රජය කොවිඩ් මර්ධන එන්නතේ 3 වන මාත්‍රාව ජනතාවට ලබා දීමට තීරණය කරයි. වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට එහිදී ප්‍රමුඛත්වයේ හිමි වේ. එරට සෞඛ්‍ය අංශය සඳහන් කළේ කොවිඩ් මර්ධන එන්නත්කරණය දෙසැම්බර් මාස සිට වේගවත් කරන බවයි. මෙවන විටත් එරට ජනගහනයෙන් 55%කට වැඩි පිරිසකට කොවිඩ් මර්ධන එන්නතේ මාත්‍රා 2ම ලබා දී තිබේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. අම්පාර දිස්ත්‍රික්කයේ සඳහා අවශ්‍ය කාබනික පොහොර මෙට්‍රික් ටොන් 38,903ක ප්‍රමාණයක් නිෂ්පාදනය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ. යලහා මහකන්න දෙකෙහි එම දිස්ත්‍රික්කයේ වගා කිරණ අක්කර ගණන 3,30,000කට අධිකය. රටේ ජාතික වී නිෂ්පාදනයට 22%ක දායකත්වයක් ඉන් සැපේ. ජාතික නිෂ්පාදනයට 40%ක දායකත්වයක් සපයමින් වැඩිම කව්පි වගා කරනු ලබන්නේද අම්පාර ගොවි ජනතාවයි. එම දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම සංවර්ධනය වෙනුවෙන් රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 3,000කි. මහකන්නේ කාබනික වගාව වෙනුවෙන් ගොවීන්ට අවශ්‍ය පහසුකම් නියමිත පරිදි ලබා දෙයි. වගාව සඳහා අවශ්‍ය පොහොර නියමිත පරිදි ලබා දෙන බවත් ඒ පිළිබඳ අනිසිබියක් ඇති කර නොගන්නා ලෙසත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි. මේ වන විට වී අලෙවි මණ්ඩලයේ සෑම ගබඩාවකටම වී තොග ලැබෙමින් පවතී. තෙත වී මිලදී ගැනීමද සිදු කෙරේ. සහතික මිලට අනුව ආත්පිට මුදලට දිවයිනේම වී මිලදී ගැනීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ මාසුන්නේ අපේ රටේ ඉන්න පුතා කීරේවලා තියෙනවා අලුතෙන් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. ශක්තිය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් ඔරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත්. දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලිය ලබන සැප්තැම්බර් මාස 2 වෙනිදා සිට ආරම්භයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ එක්දින තරඟ 3ක් සහ පන්දුවාර 20 තරඟ 3ක් මෙම ක්‍රිකට් තරඟාවලියේදී පැවැත්වෙන බවයි. ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මෙම තරඟාවලිය පැවැත්වීමට නියමිතය. ඒ අනුව සැප්තැම්බර් 2 වෙනිදා 9 වෙනිදා සහ 7 වෙනිදා එක්දින තරඟ 3 පැවැත්වේ. පන්දුවාර 20 තරඟ පැවැත්වෙන්නේ සැප්තැම්බර් 10, 12 සහ 14 යන දිනවලදීය. ක්‍රිකට් තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල පිළිබඳ තීන්දුවක් ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද රැස් වෙයි. එංගලන්ත ක්‍රිකට් සංචාරයේදී ජෛව බබුලට අනුගත නොවීම හේතුවෙන් ඔවුන්ට తాවකාලික ක්‍රිකට් තහනමක් පනවා ඇත. එම කමිටුව ලබා දෙන නිර්දේශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ. එමෙන්ම අවශ්‍ය වූහොත් අදාළ ක්‍රීඩකයන් සමගද යලි සාකච්ඡා කිරීමට නියමිතය. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාවලියේ මීටර් 100 පිරිමි දහවන ඉසව්වට
යුපුන් අබේකෝන් හෙට පස්වරුවේ සහභාගී වේ. අධීර කිහිපයක් යටතේ මූලික වටේ තරඟ පැවැත්වීමට නියමිතය. තරඟ අවසානයේ වේගවත්ම කාලයේ වාර්තා කළ තිදෙනා සමග 24 දෙනෙකු දෙවන වටේට සුදුසුකම් ලබයි. ඉතාලියේ වැඩිදුර පුහුණුවීම් වලින් අනතුරුව යුපුන් අබේකෝන් මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාවලට පැමිණ සිටී. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු හා නඩත්තු අංශය සහ කටාරයාවේ ගුවන් සමාගම තෙවන පාර්ශවීය නඩත්තු ගිවිසුමකට එළඹ ඇත. එමගින් ගුවන් යානා සඳහා අවශ්‍ය නඩත්තු සේවා සැපීම මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී සිදු කෙරේ. පාරිභෝගික අවශ්‍යතා මත පදනම්ව ගුවන් යානා නඩත්තු කිරීමේ සේවාව ඉදිරියේදී තවදුරටත් පුළුල් කිරීමට නියමිතය. මෙමගින් විදේශ ආදායම් එපෙය හැකිය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් විදේශ ආයෝජන මගින් ආර්ථිකයේ හෙළනැංවීමට රජය අපේක්ෂා කරයි. වරායනගර ව්‍යාපෘති ආදී ආයෝජනවලට එහිදී ප්‍රමුඛත්වයේ හිමි වේ. කොරෝනා වසංගතය හමුවේ වුවද විදේශ ණය පියවීම සිදු කරන බවත් විදේශ ණය ප්‍රමාණය මේ වන විට අඩු වී ඇති බවත් මහා බණ්ඩාකාරී ලේකම් S.R. රාටිකල මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පස්වරුවේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. නිෂ්පාදන අපනයනය හා ප්‍රේෂණ වැඩි කර ගැනීමෙන් මෙරට සංචිත ස්ථාවරාගයක පවත්වාගත හැකි බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 2009 විතරනකොට සංචිත ඉතාම පහළ මට්ටමකට අඩු වුණා. බිලියන එකට විතර කිට්ටුවට වැටුණා. නමුත් ඊට පස්සේ වැඩි වුණා. ඒ කියන්නේ එකකින් කියන්නේ මේ අගය තාවරම අගයක් නෙමෙයි. ඒක වැඩි වෙන්න පුළුවන්. කොහොමද වැඩි කරගන්නේ කියන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. කොහොමද වැඩි කරගන්නේ කියන්නේ එක විදිහක් තමයි ඔබ ආපහු තව ණය ගන්නවා. ණය අරගෙන මේක වැඩි කරනවා. නමුත් ඒක දීර්ඝකාලීන මේකක් නෙමෙයි. එතකොට මේක එහෙමනම් ඒක වැඩි කරගන්න තියෙන්නේ අපනයන වැඩි කිරීම. අපේ ප්‍රේෂණ වැඩි කරගන්න ඕන. ඊළඟට අපේ ඉතුරු කිරීම සහ ආයෝජනය ගත්තොත් සාමාන්‍යයෙන් රටක 5%ක 6ක වර්ධන වේගයක් පවත්වාගෙන යන්න නම් 33ක් 34ක ප්‍රතිශතයක ආයෝජන සිද්ධ වෙන්න ඕන. අපේ රටේ තියෙන සේවිංග්ස් ප්‍රමාණය ගත්තොත් 26. ඔක තමයි අපි කියන්නේ සේවිංග්ස් ඉන්වෙස්ට්මන්ට් ගැප් කියලා කියන්නේ. ඒතකොට මේක පුරවන්න ඕන. මේක පුරවන්න ගේන ඉන්වෙස්ට්මන්ට් එක පුළුවන් රාජ්‍යාංශයෙන් කරන්න. ඒ කියන්නේ අපි රජයටත් බෑ ගොඩාක් කරා 4-5ක් කළ හැකි. ඉතුරු ටික එහෙමනම් එන්න ඕන ප්‍රයිවට් සෙක්ටර් එකෙන් සහ විදේශ ආයෝජන. ඉතින් ඒක කොහොමද අපි වැඩි කරගන්නේ කියලා එක තමයි බලන්නේ. යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC ෆයිනෑන්ස් PLC ICR ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. සබරගමුව බස්නාහිර මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්
උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-50 දක්වා වැඩි විය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙතගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. සීග්‍රයෙන් එන්නත්කරණය සිදු කරන රටවල් අතරින් ශ්‍රී ලංකාව පළමු තැනට. අගෝස්තු මාස 2 වෙනිදා සිට සියලු රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරියට කැඳවේ. සංචාරක කර්මාන්තයට රජයෙන් නව සහන පැකේජ. දිවයිනේම වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්. කිලෝ 80ක තවත් නිල් මැණිකක් රත්නපුර රක්වානයෙන් හමුවේ. දිරාපත් නොවන ආහාර දවටන අනිදා සිට තහනම්. පාලනය කළ නොහැකි ලෙස ආසාදිතයන් ඉහළ ගියහොත් සංචරණ සීමා තවදුරටත්. නිසි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්නයි සෞඛ්‍ය අංශවලින් උපදෙසන්. ඊශ්‍රායලයේ ජනතාවට කොවිඩ් එන්නතේ 3 වන මාත්‍රාවත් ලබා දී. දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 2 වෙනිදා ආරම්භයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.